සෙනෙහවත් අපි මේ රාත්‍රියේ අපි එකතු වෙලා සිටින්නේ එමෞකාර දෙවියන් වහන්සේට ගෞරව කරන්න උන්වහන්සේ අපට දුන්නා වූ ජීවමාන යේසුස් ක්‍රිස්තුස් වහන්සේව අප අතරට පැමිණීම ගැන සිත කරන්න. ආමේන්. ඒ නිසා මේ රාත්‍රියේ අපි දෙවිඳුන් ඉදිරියේ උන්වහන්සේගේ නාමයෙන් රැස්වුණු කල අපි ඉෂ්ට කළ යුතු තවත් එක් කාරණාවක් තමයි උන්වහන්සේගේ වචනය අපි එක්කෙනා බෙදා ගැනීම. ඒ වචනේ මේ අනර්ගෝ රාත්‍රියේ දෙවියන් වහන්සේ ඔබ සමග බෙදා ගන්න දුන්නා වූ පණිවිඩය තමයි සෙනෙහවත්ය. ක්‍රිස්මස් එහෙම නැත්නම් නත්තලේ සැබෑ අරුත. ආමේන්. නත්තලේ සැබෑ අරුත. හල්ලෙලූයා. ආමේන්. ආමේන්. අපි දෙවිඳුන් ඉදිරියේ මොහොතක් දේව වචනේ උසා යාඥා කරමු. ප්‍රේමවන්ත දයාවන්ත ජීවමාන දෙවිඳුනේ මේ රාත්‍රියේ මේ දරුවන් ආවේ ඔබගේ නාමයේ මහිමයටපත් කරගන්න. ස්වාමීන් මේ වචනේ සැබෑ අරුත ඔබගේ දරුවන් ඇසෙන්න ඕන. යමෙක්ට යම් ආකාරයක නිදිමතකම ආත්මයක් තිබෙනවද? ස්වාමී යමෙක්ට කම්මැලිකම ආත්මයක් තිබෙනවද? ස්වාමී ඔබගෙන් නොවන බව අපි දන්නවා. යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් හැම කෙනෙක් තුළ ඔබ වහන්සේගේ පිබිදීමේ ආත්මය ලැබුව හැක. දෙවිඳුරේ වචනය ඔබගේ දාසවන බව ඔබගේම සෙනඟ ඔබ ඉදිරියේ තබලා ඔබට ගෞරව කරලා යටත් වෙනවා. ඔබම අපට කතා කරන්න සාස්වදී කියනවා. යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උතුම් වූ ජීවමාන නාමයෙන්. ආමේන්. 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 සෙනෙහවත්ය අපි ශුද්ධලියවිල්ල දෙවිඳුන්ට ගෞරව පිණිස හරව ගනිමු. ශුද්ධලියවිල්ලෙන් මෙයන් පොතේ 6 වෙනි පරිච්ඡේදයේ 2 වෙනි පදේ සහ 3 වෙනි පදේ. තවද දෙවියන් වහන්සේ මෝසෙස්ට කතා කොට මම යෙහෝවා වහන්සේය. මම ආබ්‍රහම්ටද ඊසාක්ටද යාකෝබ්ටද සර්ව පරාක්‍රම දෙවියන් වහන්සේ ලෙස පෙනුනෙමි. නමුත් යෙහෝවා යන මාගේ නාමයෙන් ඔවුන්ට ප්‍රකාශ නොවුනේමි. සෙනෙහවත්ය අපි මේ කාලේ දකින්න උසස්කතාවය තමයි අපි ඉදාගෙන අහලා තිබෙන දේ තමයි නත්තල නාම ගොඩාක් අය විශේෂත්වයක් තිබෙනවා. ඔවුන් ඉතා අලංකාරයෙන් නැදලා ඔවුන් ඉතාමත් ප්‍රීතිමත් සහභාගීකම් පවත්වනවා. මේ නත්තල මුළු ලෝකෙටම වසන් කරන්න බැරි දෙයක්. නත්තල ඉතාමත් ප්‍රීතියෙන් තමයි මේ නත්තල සමරන්නා වූ සෙනඟ සමරන්නේ. ඔවුන් හරි සතුටින් ඒක සමරන්නේ. සෙනෙහවත් ඔවුන් වර්ෂයක් පුරාවට ඔවුන් සූදානම් වෙලා ඔවුන් යම් ඉතිරි කිරීම කළා ඔවුන් අලංකාරව නත්තල සමරනවා. සෙනෙහවත් මේ නත්තල මුල් කාලේ සමරු ආකාරය බැලුවම මේ නත්තලේ සැබෑ අර්ථ තුල තිබුණු දෙයක් තමයි යේසුස් වහන්සේව මහිමයට පත් කරන පිරිස එහෙම නැත්නම් උන්වහන්සේගේ පැමිණීම එහෙම නැත්නම් උන්වහන්සේගේ ප්‍රකාශ වීම ප්‍රකාශ වෙන්න පුළුවන් විදිහේ ජීවිතයක් ගත කිරීම. අපි හැම කෙනෙක්ම උන්වහන්සේව ප්‍රකාශ කරන්න පුළුවන් ජීවිතයක් ගත කිරීම අපි දන්නවා මේ ක්‍රිස්මස් එහෙම නැත්නම් නත්තල කියලා හඳුන්වන්න පුළුවන්කම තිබෙනවා. සෙනෙහවත්ය අපේ ගම්පහ නගරේ දිලිතු අයට කාලයක් පුරාවට අපි කෑම පාර්සල් දෙමින් තිබෙනවා. දැන් අපි ගිහිල්ලා ඒ ස්ටේෂන් එක ඉස්සරහා වාහනේ නතර කරාම වාහනේ බහින්න ඕනේ නැහැ. ඒ අය දුවගෙන එනවා. ආනේ අදත් ඔයාලා ආවනේද කියාගෙන එනවා. සෙනෙහවත්ය යම් පණිවිඩයක් යන්න ඕන. යම් හඳුනා ගැනීමක් තියෙන්න ඕන. සෙනෙහවත්ය බොහෝ අය කැමති උසස් නිල මට්ටම් වල තිබෙන ඉන්න අයව හඳුනා ගන්න. නමුත් මට හරි ප්‍රීතියක් තිබෙනවා. ඒ සමාජෙම පොන් වෙලා සමහර අයගේ අත් නැහැ, සමහර අයගේ පාද නැහැ, සමහර අය ඇඳගෙන ඉන්න ඇඳුම් බැලුවම ඉතාම කිලුටුයි. ඒ අය සෙනෙහවත්ය අපි ගිහින් නතර කරන විට ඔවුන් දන්නවා ඇවිල්ලා ඉන්නේ අපි කියන්නේ. මේ ක්‍රිස්තුස් වහන්සේ උන්වහන්සේගේ පැමිණීම තුලින් ප්‍රකාශ කරන්න කැමති දේ තමයි උන්වහන්සේගේ පැමිණීම සෙනඟට කොහොමද ආශිර්වාදයක් වෙන්නේ? සෙනෙහවත්ය අදත් එදා වගේම නත්තල දවසේ බොහෝ අය අපේ අයත් ඒ වගේ ඉන්නවනම් මම හරි කැමතියි. ඊටම අලංකාර ඇඳුම් ඇඳලා ඊටම ප්‍රීතිමත් සහභාගීකම් පවත්වන එක ඉතාම හොඳ දෙයක්. ඊටම යහපත් දෙයක්.
තම ඥාති මිත්‍රයන් සමග එකතු වෙලා උන්වහන්සේගේ පැමිණීම සමරණය කිතාම අනර්ථ දෙයක්. ඊටම අලංකාර ඇඳුම් අඳින කිතා හොඳ දෙයක්. නමුත් සෙනේ වත්තේ වෙලාවක දෙවියන් වහන්සේ මට මතක් කරලා දුන්නා එක්තරා මවෙක් උපමාවක්. ඒ තමයි මම නිතර ඒක කියලා තිබෙනවා. කාලයකට සීමාච්ච කතාවක් විතරයි. ඒ මම සෙනේ වත්තේ කඩේ මස් ගෙනාවම මස් කෑල්ල දෙකට කපලා එක කෑල්ලක් යවන් එකේ උඩ දානවා අනිත් කෑල්ල පහළින් තියනවා. ඉතින් මේ කුඩා දරුවා බලාගෙන හිටියා දුවන්නේ බලාගෙන ඇහුවා මේ ඇයියෝ මෙහෙම දාන්නේ මේක ඉතා විශාලව තිබෙද්දි කියලා. එතකොට අම්මා කිව්වා පුතේ මම නම් මේක හරියට දන්නේ නැහැ නමුත් මගේ අම්මා මෙහෙම කළ නිසා මම කරනවා ඕන ගිහලා මගේ අම්මගෙන් ඒකට හේතුව අහගන්න කිව්වා. මේ දිනේ ගිහිල්ලා ආච්චි අම්මගෙන් අහුවා ඇයි ආච්චි අම්මා මෙහෙම කරන්නේ කියලා. සෙනෙවත්තේ ආච්චි අම්මා කිව්වා එතකොට ඒ ආච්චිගේ එහෙම එයාගේ අම්මා ජීවත් වෙයියා. එයා කිව්වා පුතේ මගේ අම්මා ඉස්සර මේ විදිහට කළා ඒ නිසා තමයි මම මෙහෙම කරන්නේ. මේකේ හරි දේ දැනගන්න ඔයා මගේ මව ගාවට ගිහලා අහන්න කිව්වා. ඒ දරුවා ඒ ආච්චි ගාවට ගියා. ඒ ආච්චි ගාවට ගියාම ඒ ආච්චි කිව්වා පුතේ ඔයාගේ අම්මා දැන් මේ විදිහට කරන්නේ ඇයි කියලා නම් මම දන්නේ නැහැ. හැබැයි මගේ කාලෙදී තිබුණේ පොඩි එකක්. පොඩි යවන්න එකක්. ඒ නිසා මට ගේන ප්‍රමාණය දාන්න ඉඩමත් නිසා මම කපලා ඒක කෑලි දෙකකට දානවා කිව්වා. සනේ මන්දයා දවසේ කොහොම වෙලාවට මේ නත්තලේ ඉතා අලංකාර ඇඳුම් ඉතා අලංකාර කෑම විතරක් ඉතුරු වෙලා තිබෙනවා. සැබෑ අරුත ගිලිහිලා ගිහිල්ලා තිබෙනවා. සනේ වත්තේ තියෙන්න ඕන ස්වාමී යේසුස් ක්‍රිස්තුස් වහන්සේ මේකට ඉලක්ක කළා වූ අරුත උන්වහන්සේගේ පැමිණීමෙන් අපි බලාපොරොත්තු වෙනා වූ දෙයයි තියෙන්නේ. නමුත් අවශ්‍ය දේ නැතුව ගිහිල්ලා අනවශ්‍ය දෙයක් විතරක් ඉතුරු වෙලා. අනවශ්‍ය නැහැ අලංකාර ඇඳුම් කෑම ඒව ඉතාම හොඳයි. ඒක ඉතාම අලංකාර දෙයක්. හැබැයි අත්‍යවශ්‍ය දේ නැතුව ඒ දේ විතරක් ඉතුරු වීම යහපත් නැහැ සෙනෙවත්තේ. ඒ නිසා අපි දැනගන්න ඕන සැබෑ වූ අරුත නත්තලේ අර්ථය. හලෙලූයා. සෙනෙවත්තේ ශුද්ධලියවිල්ලේ නික්මෑ පොතේ බලුවා 6 වෙනි පරිච්ඡේදයේ 2 වෙනි පදයේ සිට 3 වෙනි පදයේ දක්වා කියලා මොකද? තවද දෙවියන් වහන්සේ මෝසෙස්ට කතා කොට මම යහුවා දෙවියන් වහන්සේය මම ආබ්‍රහම්ටද ඊසාක්ටද යාකෝබ්ටද ස්වර්ග පරාක්‍රම දෙවියන් වහන්සේ ලෙස පෙනුනෙමි. නමුත් යහුවා යන මාගේ නාමයෙන් ඔවුන්ට ප්‍රකාශ නොවුනෙමි. සනේ වන්දනේ කතා කරන සත්‍යතාවය තමයි ආබ්‍රහම් ඊසාක්ට යාකෝබ්ට ස්වර්ග පරාක්‍රම දෙවියන් වහන්සේ ලෙස මහිමාන්විත දෙවියන් වහන්සේ ලෙස සියලු බලයත් ආ වූ දෙවියන් වහන්සේ ලෙස ප්‍රකාශ වෙනු ලැබුවා. හැබැයි සනේ වන්දනේ ඊට පස්සේ මෝසෙස්ට කියනවා මම ඔයාටත් මේ ඊශ්‍රායල් සෙනගත් කොහොමද ප්‍රකාශ වෙන්නේ? යෙහෝවා දෙවියන් වහන්සේ කියලා. සනේ වන්දනේගේ අර්ථය ඒ පරිච්ඡේදෙම 6 සහ 7 පදවල කියනවා. කොහොමද කියන්නේ? එබැවින් ඊශ්‍රායල් පුත්‍රයන්ට කතා කොට මම යෙහෝවා වහන්සේය මිස්රවරුන් තබන බරවලින් මම නුඹලා පිටතට ගෙනෙන්නෙමි. ඔවුන්ගේ වහල්කමෙන් නුඹලා නිදහස් කරන්නෙමි. දිගුකල බාහුවකින්ද මහත් විනිශ්චයවලින්ද නුඹලා මුදන්නෙමි. නුඹලා මාගේ සෙනග කොට පිළිගෙන නුඹලාට දෙවි කෙනෙක් වන්නෙමි. මෙසේ මම මිස්රවරුන්ගේ බරවලින් නුඹලා පිටතට ගෙනෙන නුඹලාගේ යෙහෝවා වහන්සේ බව නුඹලා දැනගන්න ඕනේ. හලෙලූයා. මේ උන්වහන්සේ නෝනා මේ මුලින්දල පණිවිඩයක් කියන්නේ මොකක්ද? තාම මේ කතා කරන පදවලක යේසුස් වහන්සේ බිහි වෙලා නැහැ. යේසුස් වහන්සේ ප්‍රකාශ වෙලා නැහැ. ඒ යේසුස් වහන්සේ ප්‍රකාශ වෙන්න කලින් යම් පණිවිඩයක් එනවා, යම් අනාගත වාක්‍යයක් එනවා. මොකක්ද පණිවිඩය? මොකක්ද අනාගත වාක්‍ය? සෙනෙවත්තේ සියලු බලයත් ආ වූ දෙවි කෙනෙක් නුඹලා වෙනුවෙන් සිටින්න යනවා. දෙවෙනි කාරණාව තමයි නුඹලාගේ බණවලින් වෙහෙසෙන් වලින් පීඩාවලින් නුඹලාව ගලවන්නා වූ කෙනෙක් ඉන්න යනවා. ඒ නම් දෙක තමයි කිව්වේ. සර්ව පරාක්‍රම දෙවියන් වහන්සේ සහ යෙහෝවා යන නම් වලින් කිව්වේ උන්වහන්සේගේ ක්‍රියාවල් දෙක. සෙනෙවත්ය මේ ප්‍රකාශයත් දෙක කියලා ඉවර වෙලා කාලයක් ගියාට පස්සේ මේ යෙසායා කියන අනාගත වක්තෘතුමා ඇවිල්ලා කියනවා පණිවිඩයක්. ඒක තමයි සෙනෙවත්ය යෙසායා 7 වෙනි පරිච්ඡේදය 14. එබැවින් ස්වාමීන් වහන්සේ නුඹලාට ලකුණක් දෙනසේක බලව
කන්‍යාව ගර්භණීය පුත්‍රයෙකු වදා එම්මානුවෙල් යන නම ඔහුට තබන්නීය. හලෙලූයා. ආමේන්. සෙනෙවත්තේ පණිවිඩයක් වෙනවා. මොකද්ද පණිවිඩය? අපි මේ රහස් අල්ල ගන්න ඕන. එහෙම නැත්නම් අපිට කිතුනෝ ලෙස මේ නත්තලේ සැබෑ අර්ථය අල්ල ගන්න බැරි වෙනවා. කල්තියා ප්‍රකාශ කළා දෙවියන් වහන්සේ සියලු බලයෙන් තාවු එකම දෙවියන් වහන්සේ මගේ බලයෙන් මම නුඹට ප්‍රකාශ වෙනවා. ආබ්‍රහම් ඊසාක් යාකෝබට ප්‍රකාශ වුණා. සියලු බලයෙන් උන්වහන්සේ එක මොහොතේ සියල්ල කරන දෙවියන් වහන්සේ ලෙස ක්‍රියා කළා. මෝසස් සහ ඊශ්‍රායලයන්ට කියනවා මම නුඹලාගේ වෙහෙසීම් වලින්, බඩ වලින්, පීඩා වලින් ගලවන්නා වූ කෙනෙක් එවන්ට යනවා. සෙනෙවන්තය කියලා කියනවා මේකට මම ලකුණක් දෙනවා. මෙන්න මේ ලකුණ දැක්කම ඔයාලා තේරුම් ගන්න ඔයාලා බලාපොරොත්තු වෙන කෙනා ඇවිල්ලා තියෙන්නේ කියලා. මොකක්ද ලකුණ? සෙනෙවන්තය කන්‍යාවක් දරුවෙක් බිහි කරන්න යනවා. විවාහ නූරු කෙනෙක් දරුවෙක් බිහි කරන්න යනවා. මොකද්ද මේකෙන් කියන්නේ? වෙන්න බැරි දෙයක්. සාමාන්‍යයෙන් අපේ මනසෙන් හිතා ගන්න බැරි දෙයක්. පවතින තත්වයට වඩා 100% වෙනස් වූ දෙයක් සෙනෙවන්තේ. මෙන්න මේක තමයි දෙවියන් වහන්සේගේ ක්‍රියාව කියලා කියන්නේ. මේක තමයි දෙවියන් වහන්සේගේ ආධිපත්‍යය කියලා කියන්නේ. මේක තමයි දෙවියන් වහන්සේගේ බලය කියලා කියන්නේ. සෙනෙවන්තය වෙන්න බැරි දෙයක් ලකුණක් කොට උන්වහන්සේ ප්‍රකාශ කරනවා. කවද්ද මේක ප්‍රකාශ කරන්නේ? යේසුස් වහන්සේ ප්‍රකාශ වෙන්නේ නැත්නම් අද අපි සමරන විදිහට යේසුස් වහන්සේ බිහි වෙන්න අවුරුදු 700කට පෙර. ඇයි මේ ආකාරයේ ලකුණක් උන්වහන්සේ දෙන්න හේතුව? සෙනෙවන්තේ ඒකට හේතුව තමයි දෙවියන් වහන්සේ අපි සියල්ලන්ගේ පාපය අපෙන් මුදා ගන්න පිණිස අපිව ගලවන පිණිස පූජාවක් කළ යුතු තිබුණා. ඒ පූජාව කළ යුතු තිබුණේ තවත් මනුෂ්‍යාකාරයේ පාපේ තියෙන කෙනෙක් නෙවෙයි, සුද්ධ වූ කෙනෙක්. ඒ පූජාව කරන පිණිස යේසුස් ක්‍රිස්තුස් වහන්සේට අවශ්‍ය වුණා මනුෂ්‍ය කයක් අරගෙන මේ පොළොවට එන්නේ. ඒ ස්වර්ගවලදාරි දෙවියන් වහන්සේට ඕන වුණා මනුෂ්‍ය කයක් අරගෙන මේ පොළොවට එන්නේ. සෙනෙවන්තය මවක් තුලින් බිහි වෙන විට අපි දන්න සත්‍යතාවය තමයි පරම්පරාගත පාප සාප ගලායන්නේ කොහෙන්ද? පියාගේ ලේ කර්ම ගුණගෙන. ඒ පියාගේ වැරදි නිසා නෙවෙයි, ඒ සෙනෙවන්තය මුල්ම මනුෂ්‍ය වන ආදම්ගේ පාපය නිසා. ඉතින් මේ හැම කෙනෙක් තුළම මේ ආදම්ගේ පාපය තිබෙන නිසා සෙනෙවන්තය මවෙක් පියෙක් තුලින් බිහි වෙන දරුවා පාපයේ තිබෙන බැවින් උන්වහන්සේට සුද්ධ වූ යාගයක් පූජාවක් උපු කරන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා තමයි සෙනෙවන්තය දෙවියන් වහන්සේම උන්වහන්සේගේ ආත්මයන් වහන්සේ කර්ම කොටගෙන යේසුස් වහන්සේ මරියතුමියගේ කුසෙන් බිහි වෙන්න සැලැස්සුවා. මේ පොළවේ පියෙක් නැතුව. හලෙලූයා. හලෙලූයා. සෙනෙවන්තය ඒ තරත් වහන්සේ අපි බොහෝ වෙලාවට ක්‍රිස්තුස් වහන්සේට ප්‍රේම නොකරන අය කියන අවුදේ තමයි යේසු බිලින්දා කියමින් නිතරම කියනවා. සෙනෙවන්තේ අපි අදහන යේසුස් වහන්සේ හැමදාම බිලින්දෙක්ද නැද්ද කියලා යේසුස් වහන්සේ ඉපදෙන්න කලින්ම අනාගත වාක්‍යයේ තිබෙනවා. කොහොමද තියෙන්නේ? යෙසාය 9:6 වෙනි පදය. මක්නිසාද අපට ලදරුවෙක් උපන්නේය, අපට පුත්‍රයෙක් දෙලද්දේ. ආණ්ඩුවද උන්වහන්සේගේ කරපිට තිබෙන්නේ. උන්වහන්සේගේ නාමය අපූර්වය, මන්ත්‍රීවරයාය, පරාක්‍රමවත් දෙවියන් වහන්සේ, සදාකාල පියාණෝය, සමාදානයේ කුමාරයායයි කියනු ලබන්නේ. හලෙලූයා. ආමේන්. හලෙලූයා. ආමේන්. සෙනෙවන්තේ පැහැදිලිව කියනවා මේ යෙසායගේ කාලේ යේසුස් වහන්සේ ඉපදිලා නැහැ, බිහි වෙලා නැහැ. හැබැයි කියනවා යෙසාය දැකලා කියන කොහොමද? ලදරුවෙක් උපන්නේ. බිහිවෙච්ච විදිය තමයි කතා කරන්නේ. හැබැයි මේ ලදරුව කියන කෙනා ලදරුවෙක් නෙමෙයි තවදුරටත්. මේ සියලු අවශ්‍ය නැත්නම් මේ මුළු පාලනය කාතුලද තියෙන්නේ? යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ කරපිට. හලෙලූයා. ආමේන්. උන්වහන්සේ පරාක්‍රමවත් දෙවියන් වහන්සේ, සදාකාල පියාණෝ. සෙනෙවන්තය උන්වහන්සේ සමාදානයේ කුමාරයා. ආමේන්. ආමේන්. උන්වහන්සේ සමාදානයේ කුමාරයා. ආමේන්. උන්වහන්සේ සදාකාලික පියාණෝ. හලෙලූයා.
ලදරුවෙක් නෙවෙයි සෙනෙවන්තය. ලදරුවෙක් ලෙස ඉන්නව නෙවෙයි කියන එක පැහැදිලි කරලා දෙනවා යෙසාය අනාගත වක්තෘතුමා. යෙසාය සිපදෙන්න කලින් කියනවා සෙනෙවන්තය මේ අනාගත වාක්‍ය මේ ආකාරයට තිබිලා මේ අනාගත වාක්‍ය ප්‍රකාශ කළා සෙනෙවන්තය වර්ෂ 700කට පස්සේ තවත් පණිවිඩයක් එන්න යනවා. අපි බලමු මේ පණිවිඩය යෙසාය 7 වෙනි පරිච්ඡේදයේ 14ට හා සමානව තිබෙනවා මතෙව් පළවෙනි පරිච්ඡේදයේ 21 සහ 22. පුත්‍රයෙකු වදන්නේ උන්වහන්සේට යේසුස් නාමයේ තබා පාන. මක්නිසාද තමන්ගේ සෙනඟ ඔහුගේ පාප වලින් ගලවන්නේ උන්වහන්සේය. මේ සියල්ල සිද්ධ වූයේ බලව කන්‍යාව ගර්භණීය පුත්‍රයෙකු වදන්නේය. උන්වහන්සේට එම්මානුවෙල් යන නාමය තබනවා ඇත කියා. ස්වාමීන් වහන්සේ අනාගත වක්තෘන් ලවා කීව සම්පූර්ණ වන පිණිසය. ආමේන්. ඒ නාමයේ අර්ථය නම් දෙවියන් වහන්සේ අප සමග යනුයි. හලෙලූයා. හලෙලූයා. සෙනෙවන්තේ දාවුදු 800 ඉස්සෙල්ලා යෙසාය 7 වෙනි පරිච්ඡේදය 14 වෙනි පදයේ කිව්ව අනාගත වාක්‍ය ඒ විදිහටම මතෙව් පළවෙනි පරිච්ඡේදයේ 22 වෙනි පදයේ ඉෂ්ට වෙලා තිබෙනවා. ආමේන්. කන්‍යාවක් දරුවෙක් පිහි කරනවා. කන්‍යාවක් තුලින් දරුවෙක් පිහි වෙනවා සෙනෙවන්තේ. ආබ්‍රාහම්ට ඊසාක්ට යාකෝබ්ට මෙන්න මේ පොරොත්තුව ප්‍රකාශ වුණේ කොහොමද? ස්වර්ගවල පරාක්‍රම දෙවියන් වහන්සේ ලෙසයි. සියලු බලයන් ආව දෙවියන් වහන්සේ ලෙසයි. නමුත් මෝසෙස්ට ප්‍රකාශ වුණේ කොහොමද සෙනෙවන්තේ? වහල්කමින්, පීඩාවෙන්, අමාරුකමින් අපිව ගලවන්නා වූ යෙහෝවා දෙවියන් වහන්සේ ලෙසයි. ආමේන්. ආමේන්. සෙනෙවන්තේ මේ ස්වර්ගවල පරාක්‍රම එහෙම නැත්නම් අපිව පීඩා වලින් ගලවන්නා මේ එඩම කියලා කිව්වා මේ පොරොත්තුවේ කරත් වහන්සේ. මම නැවත ඔබට කියනවා අපි පීඩා ප්‍රශ්න අමාරුකම් මැද යන විට දුකෙන් අඬමින් කඳුල මැද්දේ යන විට සෙනෙවන්තේ නිදහසක් නැතුව ඉන්න විට සෙනෙවන්තේ මේක කියනවා පීඩා වලින් ලෝකේ ප්‍රශ්න වලින් අපි හිර වෙලා ඉන්න වෙලාවදී ඒන් ගලවන පිණිස මේ කරත් වහන්සේ ප්‍රකාශ වෙලා තිබෙනවා. ආමේන්. උන්වහන්සේගේ නාමයක් අවශ්‍ය වුණා. සෙනෙවන්තේ මුලින් උන්වහන්සේගේ ක්‍රියාවල් ගැන තමයි කියමින් ඉන්නේ. නමුත් දවසක් එනවා මතෙව් පළවෙනි පරිච්ඡේදයේ 21 වෙනි පදයේ කියනවා උන්වහන්සේගේ නාමය යේසුස් වහන්සේ. හලෙලූයා. හලෙලූයා. දෙවියන් වහන්සේ ජීවමානයි. ආමේන්. ආමේන්. සෙනෙවන්තේ මම අපි තේරුම් ගන්න ඕන වෙනත්තල කියලා එහෙම නැත්නම් ක්‍රිස්මස් කියලා අපි සමරන්නේ යේසුස් වහන්සේ ඉපදුනා කියනවට වඩා එහා ගියා වූ පුදුම සත්‍යතාවයක්. ආමේන්. යේසුස්ගේ උපත එවන උපත ඉපදුනා කියනවට වඩා එහා ගියා වූ පුදුම සත්‍යතාවයක්. මොකක්ද එහා ගියා වූ සත්‍යතාවය සෙනෙවන්තේ? ඒ තමයි උන්වහන්සේ අප මැදට එහෙම නැත්නම් අපි සමග සහභාගීකම් පවත්වන්න පැමිණිය. හලෙලූයා. හලෙලූයා. දෙවියන් වහන්සේ ජීවමානයි. ආමේන්. ආමේන්. සෙනෙවන්තේ මේ සර්ව බල පරාක්‍රම දෙවියන් වහන්සේ නමස්කාර කරන අපි දන්නවා මේ අන්තිම කාලේ ලෝකයේ බොහෝ ප්‍රකාශයන් තිබෙනවා. මොනවද? වෙනත්තල යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උපත නොවේ කියලා. වෙනත් නමස්කාරයන් ලබනවා කියලා. සෙනෙවන්තය අපි සැබෑ කිතුනුවල් ලෙස අපි දැනගන්න ඕන, අපි අවබෝධ කරගන්න ඕන සත්‍යතාවයක් තිබෙනවා. මොකක්ද ඒ සත්‍යතාවය? මේ කතා කරන්නා වූ සර්ව පරාක්‍රම දෙවියන් වහන්සේ සෙනෙවන්තය මුළු විශ්වයම නැවුවා වූ තැනත් වහන්සේ. උන්වහන්සේ කාලයට ඉහළින් සිටින දෙවියන් වහන්සේ. උන්වහන්සේව කාලයට පාලනය කරන්න පුළුවන් කමක් නැහැ. කාලය පාලනය කරන්න උන්වහන්සේ. හලෙලූයා. ආමේන්. කාලයේ ඉහළින් සිටින තැනත් වහන්සේ තමයි මේ අපේ ස්වාමී වූ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ. හලෙලූයා. සෙනෙවන්තය අපි දන්නවා මේ කාලය එහෙම නැත්නම් මේ දවස් උන්වහන්සේගේ සැබෑ වූ නමස්කාර උන්වහන්සේට දිය යුතු දවස නෙවෙයි කියලා යම් කෙනෙක් ප්‍රකාශ කළ තිබෙනවා ඔබේ ජීවිතයට ඇහෙන්න. එහෙම නැත්නම් මේ නත්තල සැබෑ වූ යේසුස් වහන්සේගේ උපත නෙවෙයි කියලා කියන සෙනෙවන්තය
අපි දැනගත යුතු තවත් සත්‍යතාවයක් තිබෙනවා. ඒ සත්‍යතාවය තමයි අපි අදහන්නා වූ යේසුස් වහන්සේ ස්වර්ග බලධාරී. හලෙලූයා. ආමේන් ආමේන්. උන්වහන්සේට පුළුවන්කම තිබෙනවා මොකක්ද? සියලු අයහපත යහපතට හරවන්න. හලෙලූයා. උන්වහන්සේට පුළුවන්කම තිබෙනවා උන්වහන්සේ ගව්වා වූ දවස්වල ගෞරවය උන්වහන්සේට නොදී වෙනත් දෙයක් අයිති කරගන්න උත්සාහ කරනවා නම් ඒක ඉවත් කළා ඒ තුල උන්වහන්සේගේ මහිමය ප්‍රකාශ වෙන්න සලස්වන්න. හලෙලූයා. සෙනෙවන්තය මේ දවස්වල අපි නගරයේ මොන ස්ථානයකට ගමන් කළා අපිට ඇහෙන්න ලැබෙන්නේ ක්‍රිස්තුස් වහන්සේගේ මහිමාන්විත ක්‍රියාවල්. හලෙලූයා. ස්පර්ශ කරන්න. උන්වහන්සේ කියන ස්පර්ශ කරන්න කියලා. කවුද? උන්වහන්සේ නොදන්නයි. සෙනෙවන්තය අපිට දැනෙන එහෙම නැත්නම් අපි අහන ආකාරයට කවුරුන්ව ප්‍රකාශ කරනවා නම් සෙනෙවන්තය මේ නත්තලේ නමස්කාරය යේසුස් වහන්සේට යන්නේ නැහැ කියලා මම ඔබට කියනවා. සෙනෙවන්තය මේ නත්තලේ නමස්කාරය යේසුස් වහන්සේට ලබා ගන්න පුළුවන්. ආමෙන්. උන්වහන්සේ ස්වර්ග බල පරාක්‍රම දෙවියන් වහන්සේ. හලෙලූයා. අද සෙනෙවන්තය සියලු මාර්ගවල ඒ වගේ මුළු ලෝකෙම ක්‍රිස්තුස් යන නාමය ප්‍රකාශ වෙනවා. හලෙලූයා. යක්ෂය දුරු වෙන්නේ යේසුස් යන නාමයෙන්. ආමේන්. සෙනෙවන්තය කොරු නැගිටින්නේ යේසුස් යන නාමයෙන්. මලවුන් නැගිටින්නේ යේසුස් යන නාමයෙන්. ආමේන්. නගරයක් පාසා දේශයක් පාසා යේසුස් ක්‍රිස්තුස් කියනා වූ නම ප්‍රකාශ වෙන විට ඒ ගෞරවය ස්වර්ග බලධාරී දෙවියන් වහන්සේගේ වෙන කාටවත් උදුරා ගන්න පුළුවන් කමක් නැහැ. හලෙලූයා. හලෙලූයා. උන්වහන්සේට පුළුවන් ඕනම දෙයක් උන්වහන්සේගේ ගෞරවය පිණිස සෝදානම් කළා. ආමේන්. ආමේන්. ඒ ශාසනයවන්තය අපි දන්නවා මේ ක්‍රිස්මස් එහෙම නැත්නම් ක්‍රයිස්ට් මාස් කියලා කියනවා. එහෙම නැත්නම් මොකක්ද කියන්නේ? මේ ක්‍රිස්තුස් වහන්සේ සමග පවත්වන්නා වූ සහභාගීකම එහෙම නැත්නම් ක්‍රිස්තුස් වහන්සේට කරන්නා වූ නමස්කාරය කියන එක සෙනෙවන්තය මේ ක්‍රිස්මස් කඩලගෙන විට මේ ක්‍රයිස්ට් මාස් කියන එක වෙන් කරලා පෙන්නලා දීලා තියෙනවා. ඒ නිසා සෙනෙවන්තය අපි තේරුම් ගන්න ඕන අපි එකතු වෙලා කරන්නේ ක්‍රිස්තුස් වහන්සේව නමස්කාර කිරීමයි. හලෙලූයා. හලෙලූයා. උන්වහන්සේ කියන්නේ සෙනෙවන්තය සියලු බලයත්තා වූ තැනත් වහන්සේ අපේ සියලු පීඩාවලින් අපේ සියලු ප්‍රශ්නවලින් අපේ සියලු කනස්සල්ලෙන් දුකෙන් අපිව ගලවන්නා වූ තැනත් වහන්සේ. හලෙලූයා. හලෙලූයා. ඒක තමයි උන්වහන්සේ කිව්වේ මතේ 21 කිව්වා. උන්වහන්සේට යේසුස් යන නාමය තබාපන්. තමුන්ගේ සෙනඟ ඔවුන්ගේ පාප වලින් ගලවන්නේ උන්වහන්සේ. හලෙලූයා. හලෙලූයා. සෙනෙවන්තය අදවස මම ඔබට කියනවා ප්‍රථම වතාවට දේවාභිමුඛයට ආවව කෙනෙක් සිටිනවා නම් ප්‍රථම වතාවට සුදු සභාවට ආවව කෙනෙක් සිටිනවා නම් සෙනෙවන්තය ඔබේ ජීවිතයට යේසුස් ක්‍රිස්තුස් වහන්සේ මහත් වූ අනර්ඝ ආශිර්වාදයක් වෙන්න යනවා. ආමේන්. ඔබ මේ දවස මතක තියාගන්න දෙවියන් වහන්සේව සැලසුම් කළා වූ දවසක්. ලූකෝපතේ 19 වෙනි පරිච්ඡේදයේ 40 වෙනි පදයේ කියනවා ඔහු නිස්සබ්ද වුණොත් ගල් මොරගසන්නේ ඇයි නුඹලාට කියමි කීසේක. ආමේන්. යේසුස් වහන්සේ කියනවා මේ සෙනඟ නමස්කාර කළේ නැත්නම් සෙනඟ උන්වහන්සේ වෙසෙන්නේ නැත්නම් මේ ගල් මොරගසන්න යනවා. සෙනෙවන්තය මේ කාලේදී අපි තේරුම් ගන්න ඕන දේ උන්වහන්සේගේ හදවත තේරුම් ගන්න ඕන. දුක පීඩාව වේදනාව අත්තරින්ට බැරි දේවලට පුරුදු වෙලා පාපයෙන් ඉඳලා ඉන්න ජීවිතවලට සදා වූ අර්ථ දෙන්න සදා වූ පණිවිඩය ගැලවීමේ පණිවිඩය ප්‍රකාශ කරන්න උන්වහන්සේම නියම කළා වූ මේ දවස සෙනෙවන්තය මේ උන්වහන්සේගේ සැලැස්මේ දවස. උන්වහන්සේ අපිව කියලා තියෙන්නේ විනාශ වෙන්නා වූ මිනිසයන්ට ප්‍රකාශ කළ දෙන්න ස්වර්ග බල පරාක්‍රම දෙවි කෙනෙක් සිටිනවා. ඒ දෙවියන් වහන්සේ ප්‍රකාශ වෙලා තිබෙනවා. ඒ දෙවියන් වහන්සේ යෙහෝවා නාමයෙන් ප්‍රකාශ වෙලා තිබෙන මොකද? ඔබේ පීඩාවෙන්, ඔබේ අමාරුකමෙන්, ඔබේ අසරණකමෙන් ඔබව ගලවන්න. හලෙලූයා. මේක ඔබම ප්‍රකාශ කරන්න ප්‍රමාද වෙන විට උන්වහන්සේ කිව්වා ඔබ මොන ගැසුවේ නැත්නම්
ගල් මොන ගසන්ට යනවා. සෙනෙවන්තේ අපි මොන ගසනවා අඩු නිසා උන්වහන්සේම මෙවැනි දිනයක් උන්වහන්සේගේ ගෞරවය පිණිස අරවගෙන උන්වහන්සේ මුළු ලෝකෙම සියලු මාධ්‍ය වලින් උන්වහන්සේගේ ගෞරවය ලැබෙමින් සිටිනවා. හලෙලූයා. 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 සෙනෙවන්තය පාපයේ තුල ඉන්නා වූ සෙනගට ඔබ මම කිව යුතු දේ නොකිය ඉන්න විට මේ දවස කරුණ කොටගෙන ඔවුන්ට යේසුස් ක්‍රිස්තුස් යන නාමය අහන්න උන්වහන්සේ සලස්වා තිබුණා. හලෙලූයා. හලෙලූයා. සෙනෙවන්තය ඉන්සා අපි තේරුම් ගන්න ඕන ඔබ මම උන්වහන්සේගේ නාමය වේදනාව විඳින මනුෂ්‍යයන්ට කියන්න ප්‍රමාද වෙන්න එපා. උන්වහන්සේගේ වචනේ කියනවා ප්‍රමාද වෙනකල නුඹට දුක් වෙන්න යනවා. සෙනෙවන්තය අපිට දුක ඇති නොවන පිණිස අපි ලැබෙන හැම වෙලේම උන්වහන්සේගේ නාමය ප්‍රකාශ කරමු. හලෙලූයා. හලෙලූයා. ඒ නිසා තමයි සෙනෙවන්තය අපි මේ දවස්වල තෝරගත්ත නගරේ ඉතාම දිලිදු මනුෂ්‍යයන් සලකන්නේ නැති අය. අද දවසේ වෙලාවෙ විතර පියේ ඔහුගේ ඇඳුමක් තනි කරම කළු පාටක් දැකලා තියන විට ඔහුට නිකන් මානසික කල්පනා අඩුයි වගේ. සෙනෙවන්තය ඔහු වෙතට ගියාම ඔහු කිව්වා මට මේ කඩෙන් තේ එකක් දෙන්නේ නැහැ සල්ලි දුන්නා පුළුවන් නම් මට තේ එකක් කරන් දෙන්න. සෙනෙවන්තය අසරණයි සිටිනවා ඔහුට ජේසු පිළිකයි කියලා යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් කියලා තේ එකක් දෙන්න පුළුවන් නම් වතුර එකක් දෙන්න පුළුවන් නම් ස්වර්ගයේ දෙවියන් වහන්සේ ප්‍රීති වෙන්න යනවා. හලෙලූයා. හලෙලූයා. සෙනෙවන්තය නර්තනයේ අරුත එකයි උන්වහන්සේගේ හදවත අන් අයට බෙදා දෙන එකයි. හලෙලූයා. උන්වහන්සේගේ සිතේ ආසාව අන් අයට බෙදා දෙන එකයි. උන්වහන්සේගේ සිතේ ආසාව නම් කිසිවෙකු විනාශ නොවන පිණිස උන්වහන්සේ ගැන දැනගන්න සලස්වන එකයි. හලෙලූයා. හලෙලූයා. එනිසා සෙනෙවන්තය ඉතා නර්ග සහභාගිකම් හොඳයි. නත්තල් අපි දන්නවා නගරේ අපිට මෙච්චර ප්‍රශ්න තිබිලත් ඇවිදින්න ඉඩ නැහැ. නගරේ තරම් සෙනග ප්‍රීතියෙන් ගමන් කරනවා. ඔවුන් විශේෂ වූ දේවල් වලදී ගන්න යනවා. ඒකත් ඉතා හොඳයි. නමුත් මේ දෙකම ඉහළින් උන්වහන්සේගේ හදවතේ තිබෙන පණිවිඩය අපි ප්‍රකාශ කළ යුතුයි. ආමේන්. ඒ සමග අනර්ග සහභාගීකමත් අනර්ග නත්තල් අනුත්තල් අපි ගාව තිබෙනවා නම් ස්වර්ගයේ විවර වෙලා අපිට පිළිතුරු ලැබෙන්න යනවා. හලෙලූයා. හලෙලූයා. එනිසා සෙනෙවන්තය මේ රාත්‍රියේ මම ඔබට කියන්න යනවා. නත්තලේ සැබෑ වූ අර්ථය යේසුස් වහන්සේ මනුෂ්‍යව පාපයෙන් ගලවන්නට ලොවට ආපවත් ඔබ මා අතරට ආපවත් ප්‍රකාශ කිරීමයි. හලෙලූයා. 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 සෙනෙවන්තය නත්තල කියලා කියන්නේ යේසුස් වහන්සේ අප අතරට පැමිණීමයි. ආමේන්. අප මැදට පැමිණීමයි. ආමේන්. උන්වහන්සේ අප සමග සිටීමයි. හලෙලූයා. ආමේන්. හලෙලූයා. මේක යේසුස් වහන්සේගේ උපතට එහායින් ගියා වූ ගෞරවාන්විත දෙයක්. ආමේන්. යේසුස් වහන්සේ ඉපදුණා. යේසුස් වහන්සේ පිළිත් කියමින් ඉන්නවට එහා දෙයක් තමයි අපි සමරන්නේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ. එහෙම නැත්නම් දෙවියන් වහන්සේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ ලෙස අප මැදට පැමිණීම. ආමේන්. හලෙලූයා. හලෙලූයා. ඒ නිසා සෙනෙවන්තය අපි මේ රාත්‍රියේ මවුන් කාර්යාලයන්ගේ ආභිමුඛයේ නැගී සිටිමු. අපි නැගී සිටමින් මේ උතුම් වූ නත්තල උන්වහන්සේගේ මහිමය ප්‍රකාශ කරන නත්තලක් බවට අපි ප්‍රකාශ කරමු. සෙනෙවන්තය අපේ ජීවිතවලින් උන්වහන්සේට දිය යුතු සැබෑ ගෞරවය දෙන පිණිස අපි මේ කාලේ ඉතාම විවිධ අය අසරණ අය අපි යම් දෙයක් කළ විට පෙරලා අපිට ප්‍රතිචාරයක් දෙන්න බැරි අපි උදව්වක් කළ විට අපිට උදව්වක් කරන්න බැරි අසරණ අයට සරණක් පිටක් වෙන්න අපි තීරණයක් ගන්නවා. අපි යේසුස් වහන්සේගේ නාමයෙන් කියලා ඇඳුමක් නැති කෙනෙකුට ඇඳුමක් දෙමු. යේසුස් වහන්සේගේ නාමයෙන් කියලා කෑමක් නැති කෙනෙකුට කෑමක් දෙමු. යේසුස් වහන්සේගේ නාමයෙන් කියලා ප්‍රේමය ලබාපු නැති කෙනෙකුට ප්‍රේමය දෙමු. සෙනෙවන්තය කවදාවත් ප්‍රේමණීය වචනයක් ආදරේ වචනයක් අසාපු නැති කෙනෙකුට අපි යේසුස් වහන්සේගේ නාමයෙන් ඉසේ කතා කරමු. එවිට උන්වහන්සේගේ අරුමුණ මේ පොළොවේ ඉෂ්ට වෙන්න යනවා. හලෙලූයා. ඒක තමයි සැබෑ වූ නත්තල. ඒක තමයි සැබෑ වූ ක්‍රිස්මස්. හලෙලූයා. හලෙලූයා.
නිර්සාසනේවත් අපි රැස්ුනේ මෞකාරයන්ගේ අභිමුඛේ අපි එකතුනේ ජීවමාන දෙවියන් වහන්සේගේ අභිමුඛේ හැබැයි අපි ලෝකේ ඒ නත්තල් සමරනට වඩා සම්පූර්ණ වෙනස් වූ සැමරීමක් සමරන්නා වූ අය යාමේ හලෙලූයා අපි සමරන්නේ යේසුස් වහන්සේ අප මැදට පැමිණීමයි යාමේ උන්වහන්සේ සෙනෙහවත්ය ශුද්ධලිය විල්ල කියනවා උන්වහන්සේ අල්පාසා ඔමේගාය හලෙලූයා උන්වහන්සේ ආරම්භය සහ අවසානය හලෙලූයා උන්වහන්සේ තමයි ආරම්භයත් උන්වහන්සේ තමයි අවසානයත් ආමේන් ඒ නිසා උන්වහන්සේගේ උපතට වඩා උන්වහන්සේ අප මැදට පැමිණීම යන ගෞරවය උන්වහන්සේට දීම උන්වහන්සේට මහිමයක් වෙන්න යනවා ආමේන් ප්‍රථම වතාවට උන්වහන්සේගේ අභිමුඛයට ආවා යේසුස් ක්‍රිස්තුස් යන නාමය අසා නැත්තා වූ එසේත් නැත්නම් ඒ නාමයේ බලය නොදන්නා වූ යම් කෙනෙක් මේ මැදේ සිටිනවා නම් සෙනෙහවන්තය මේ උතුම් වූ දවස දෙවියන් වහන්සේ නියම කළා තිබෙන්නේ ඔබ වෙනුවෙන් උන්වහන්සේ මේ දවස නප්තලස ප්‍රකාශ වුණේ ඔබ වෙනුවෙන් උන්වහන්සේ දෝනුණා ඔබට කියන්න උන්වහන්සේ ස්වර්ග බලධාරී බව උන්වහන්සේ දෝනුණා ඔබට කියන්න ඔබේ පීඩාවෙන් ඔබේ දුකෙන් ඔබේ කනස්සල්ලෙන් ඔබේ අසරණකමෙන් ඔබේ ඇත්තහිකමෙන් ඔබව ගලවන්න උන්වහන්සේට පුළුවන් බව කියන්න උන්වහන්සේ පැමිණ සිටින බව කියන්න ඒ ස්වර්ග බල පරාක්‍රම බලය ඇත්තා වූ ඔබව ගලවන්නා වූ තැනත් වහන්සේ වෙන කවුරුත් නොවන බව ඒ යේසුස් වහන්සේ බව ඔබට ප්‍රකාශ කරන්න උන්වහන්සේ අද දවස මුළු ලෝකයේ තුල උන්වහන්සේ ප්‍රකාශ වෙමින් තිබෙනවා සෙනෙහවත්ය මේක අපේ දේශේ විතරක් නෙවෙයි මුළු ලෝකෙම සමරන්නා වූ උතුම් වූ යේසුස් වහන්සේගේ ප්‍රකාශ වීමේ දවසව තිබෙනවා ඒ නිසා මේක අපේ කෙනෙක් කෙනාට පුදුම අනුග්‍රහයක් අපි වැනි පෞකාරයන්ට පුදුම කරුණාවක් සෙනෙහවත්ය අපේ සැකවිලා තිබෙන පාපය අපිට පාලනය කරගන්න බැරි පාපය අපිට පාලනය කරගන්න බැරි අපේ පුරුදු අපිට පාලනය කරගන්න බැරි අපේ අපවිත්‍රකම් ඕනම වෙලාවක ඔබ සූදානම් නම් යේසුස් වහන්සේගේ දායකත්වය බාර කළ කියන්න සමිඳුනේ මට පිටහා සරණ අවශ්‍යව තිබෙනවා මා වේවාගෙන් නිදහස් කරන්න කියලා ඔබ මම නොදන්න පුදුම අනුග්‍රහයක් ලැබෙන්න යනවා අපි උන්වහන්සේට මේ මහිමේ ගෞරවය දෙමින් ඒ පුදුම අනුග්‍රහය ගීතිකාව ගායනා කරමින් සුදී කියමු මේ අනර්ග උදෑසන හලෙලූයා සුදී වේවා පියාණනි ප්‍රශංසා වේවා සම්මුනි හලෙලූයා ගෞරව වේවා සම්මුනි හලෙලූයා හලෙලූයා
යේසුස් ක්‍රිස්තුස් වහන්සේ අප අතරට වැඩියා. උන්වහන්සේ අප මැද්දේ සිටිනවා. සේවත්ය අපි හැම කෙනෙක්ම මේ අනර්ගු දවසේ අපි දෙවිතුන් ඉදිරියේ වරක් උන්වහන්සේගේ ගෞරවය පිණිස මේ ආඥාව කරමු. ඔබ හැම කෙනෙක්ම මම කැමතියි ඔබේ දෑත් ඔසවනවට. ඔබ හැම කෙනෙක්ම මේ ප්‍රකාශය කරන්න මා සමග. මම දහස් වාරයක් කියන්නා වූ ප්‍රකාශයක්. ඔබ මා සමග එක්ව කියන්න. ස්වර්ග බලධාරී දෙවිඳුනි. ඔබට ස්තුතියි. මේ යහපත් උදෑසන නිසා. මේ යහපත් ඔබගේ අභිමුඛය නිසා. සමිඳුනේ මගේ පාපය නිසා. මගේ සාපය නිසා. යේසුස් ක්‍රිස්තුස් වහන්සේ මේ පොළොවට පැමිණි බව. මගේ පාපය මගේ සාපය දරාගෙන කල්වාරි කුරුසයේ මැරුණු බව. දින 3කින් මරණය පරාජය කොට මරණයෙන් නැගිට බව. දින 40කින් ස්වර්ගයට ඔසවාගෙන ඥානන්ගේ දකුණු පස සිට අද දවසේ අප මැදේ සිටින බව මම විශ්වාස කරනවා. ඒ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ මාගේ ස්වාමීන් වහන්සේ බව මාගේ සිතින් විශ්වාස කොට මාගේ මුඛයෙන් ප්‍රකාශ කරනවා. සමිඳුනි මේ ප්‍රකාශය කරන කොටගෙන අද දක්වා මම කළා වූ හැම පාපයකට හැම සාපයකට මට කමා වූ මැනව. දෙවි සමිඳුනි ස්වාමීන් ඔබගේ ප්‍රකාශ වීම සමරන්නා වූ මේ දවසේ මගේ භාර්යාවට සමාව දෙන්න බැරි වීම ගැන මට සමාව මැනව. මගේ පුරුෂයාට සමාව නොදීම ගැන මට සමාව මැනව. මගේ දරුවන්ට සමාව නොදීම ගැන මට සමාව මැනව. මගේ දෙමව්පියන්ට සමාව නොදීම ගැන මට සමාව මැනව. මගේ සහෝදරයන්ට සමාව නොදීම ගැන මට සමාව මැනව. සමිඳුනේ මෙතෙන් පටන් ඔබේ දරුවෙක් ලෙස මාව පිළිගත නැහැ. මම ඔබ ඉදිරියටත් වෙනවා, පාර වෙනවා, කැප වෙනවා. ඔබේම පුත්‍රු නාසරි යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උතුම් වූ ජීවමාන නාමයෙන් ආමෙන් ආමෙන් ස්වර්ගයේ පොළොවේ වාසය කරන්නා වූ බලවත් වූ දෙවිඳුනේ මම ඔබට ස්තුතියි කියනවා මේ අනර්ගෝ ඔබගේම දරුවන් නිසා. පියාණන් මේ කෙනෙක් කෙනා ඔබගේ අභිමුඛයට ආවේ ඔබ ජීවමාන නිසා. පියාණන් ඔබ එසෙව්වේ දැත් ඔබට. ගෞරව කළේ ඔබට. මහිමයන්ති ඔබට. පියාණන් ඔවුන්ගේ ජීවිතවල ස්වාමිනේ ඉන්නා වූ ලබන ඒ නත්වලට පෙර පුදුම දේ සිදු වෙන්න සලස්වන්න. බලවත් දේ සිදු වෙන්න සලස්වන්න. ඔවුන් බලාපොරොත්තු වෙන දේ ඔබගේ මහිමය පිණිස සිදු වෙන්න සලස්වන්න පියාණන්. ඔබ ඒ සියල්ල සිදු කරන නිසා සුදී කියලා දැන් ඔබට ගෞරව කරනවා. ස්වාමීන් ඔබට ප්‍රේම කරන ඔබගේ දරුවන් ඔබේ පාමුල සිට සහභාගීකම් සමග පිටත් යනවා. ගමන් කරන යාන වාහන වේවා, ගමන් කරන මාර්ග වේවා, ඇතුල් වෙන භූමි නිවෙස් වේවා. ස්වාමීන් අපි එකිනෙක කෙනාගේ ඉදිරියට පිටුපසට දෙපසට දිහට පහට හමු වෙන ඕනම කෙනෙක් ඕනම දෙයක් අපි එකිනෙක කෙනාට ආශිර්වාදයේ පිණිස නියම කරලා. සමිඳුනේ වහන්සේ දැනටම ඒ අප වෙනුවෙන් නියම කර දෙන නිසා ස්තුතියි. ඒ ආශිර්වාද අපි දැනටමත් භුක්ති විඳිමින් දැන් ස්වර්ගයේ වැඩ සිටින දෙවියන් වහන්සේගේ උතුම් වූ කරුණාව නාසරේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නොමින ප්‍රේමය ශුද්ධාත්මයන් වහන්සේගේ මාර්ග පෙන්වීම සානුභාවය ඔබගේ නැවත පැමිණීම අප සියල්ලන් හා සමග වේවා. ආමෙන් ආමෙන් ආමෙන්. දැන් ජේසුස් පිටයි දෙවියන් වහන්සේ ඔබ සියලු දෙනාට මහත් කොට ආශිර්වාද කරනසේක.